අද දිනේ මේ පාඩම ආරම්භ කරමු. මධ්‍යලක්ෂ ප්‍රමේයට පස්සේ අපිට තියෙන්නේ ඊළඟට අපිට එනවා මධ්‍යලක්ෂ ප්‍රමේයට පස්සේ සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ ප්‍රමේයන්, වර්ගඵලය ආශ්‍රිත ප්‍රමේයන් ටික. ඊට පස්සේ තියෙන ඊටමත් සරල ආපහු අපි පයිතගොරස් බහුවශ පිළිබඳ ප්‍රමේයන් ටික මතක් කරාම මූලික ජ්‍යාමිතිය යටතේ ප්‍රමේයන් ටික අවසන් වෙනවා. ඊට පස්සේ අපි ආරම්භ කරන්නේ වෘත්ත ජ්‍යාමිතිය ආරම්භ කරන කලින් කොහොමද පාස් පේපර්ස් ගණන් අපි හදන්නේ මේ සීලුම ප්‍රමේයන් එකව කරලා කියලා අපි සාකච්ඡා කරලා වෘත්ත ජ්‍යාමිතිය අපි ආරම්භ කරමු. එහෙම නැති වුණොත් අපි වෙනම දිනකට ගන්නවා පාස් පේපර්ස් පොඩ්ඩක් සාකච්ඡා කරන්න වෙනම සෙමිනාර් කීපයක් ගමු එකලඟ. එහෙමනම් අපි අද දිනේ මධ්‍යලක්ෂ ප්‍රමේය, ඒ කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂය ආකරන රේඛාව මේ තුන්වන පාදයට එක්ක තියෙන සම්බන්ධතාවය තමයි මේ මධ්‍යලක්ෂ ප්‍රමේය යටතේ සාකච්ඡා කරන්නේ. මොකක්ද මධ්‍යලක්ෂය කියන්නේ? පාදයක හරි මැද පිහිටන ලක්ෂය. දැන් AB පාදයේ හරි මැද පිහිටන ලක්ෂය කවුද දන්නවද? D. මේ AC පාදයේ හරි මැද පිහිටන ලක්ෂය කවුද? E. පාදයක හරි මැද පිහිටන ලක්ෂය තමයි අපි කියන්නේ මධ්‍ය ලක්ෂය කියලා. අන්න එතකොට ත්‍රිකෝණයක පාදවල මේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාවත් එක්ක මේ ත්‍රිකෝණය දක්වන නෑකම, මේ ත්‍රිකෝණය දක්වන සම්බන්ධතාවය, අන්න ඒක ප්‍රකාශ වෙන ප්‍රමේය තමයි අපි කියන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා. දැන් ඇත්තටම විභාගෙදි ගණන් හදනකොට මේ ප්‍රමේය මොනතරම් ප්‍රසිද්ධද කියනවා නම් අපි ගානක් හදනකොට හේතු ලියනවනේ. ඒතකොට මධ්‍යලක්ෂ ප්‍රමේය භාවිතා වෙන තැනදී ළමයි මධ්‍යලක්ෂ ප්‍රමේය පමණක් ලිව්වම ප්‍රමාණවත්. ඒ තරම් මේ ප්‍රමේය විෂය නිර්දේශයේ ප්‍රසිද්ධයි. right? හැම ප්‍රමේයක්ම එහෙම ප්‍රමේය නම විතරක් ලියලා ෂේප් වෙන්න බෑ. සමහරක් ප්‍රමේයන් තියෙනවා ප්‍රමේය නම ලිව්වම ප්‍රමාණවත්. ඒවා මම ගණන් හදනකොට ඔය ළමයිට කියලා දෙන්න. right? එහෙමනම් මධ්‍යලක්ෂ ප්‍රමේය ගැන අපි කතා කරන්නේ. ඒ කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂය සහ ඒ මධ්‍යලක්ෂය ආකරන රේඛාව සහ ත්‍රිකෝණයේ ඊළඟ පාද අතර තියෙන සම්බන්ධතාවය නෑකම. පළවෙනි ලක්ෂණය තමයි ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයට, ඒ කියන්නේ මධ්‍යලක්ෂය ආකරන රේඛාව ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂය ආකරන රේඛාව සරලව තුන්වන පාදයට සමාන්තරයි වගේම හරි අඩක්. කෙටියෙන් මතක තියාගන්න, සමාන්තරයි වගේම හරි අඩක්. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයට, මෙයා තමයි තුන්වන පාදය. මධ්‍යලක්ෂ තියෙන පාද දෙක මේක නම් තුන්වන පාදය. එතකොට ඒක තුන්වන පාදයට සමාන්තරයි වගේම තුන්වන පාදයෙන් හරි අඩක්. ඒ කියන්නේ තුන්වන පාදයේ BC ගෙන් හරි අඩක් කියන්නේ භාගය. යම් කිසි ළමෙක්ට ලියා ගන්න අවශ්‍ය නම් ප්‍රමේය ලියා ගන්න රූපේ බල ලියන්න. එතකොට තමයි ඔළුවට යන්නේ නේද? රූපේනේ වැදගත්. රූපිකව තමයි මොලේ අවශෝෂණය කරගන්නේ. ඒක නිසා ප්‍රතරනේ අපි ඔන්න ලියා ගන්න ප්‍රමේය ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂය ආකරන රේඛාව. මධ්‍යලක්ෂය ආකරන රේඛාව එයට රෝම ඉලක්කම් එක තුන්වන පාදයට සමාන්තරයි, ඒ වගේම තුන්වන පාදයෙන් හරි අඩක්. තුන්වන පාදයට සමාන්තරයි, ඒ වගේම තුන්වන පාදයෙන් හරි අඩක්. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයට සමාන්තරයි වගේම තුන්වන පාදයෙන් හරි අඩක්. මේ ත්‍රිකෝණයක පාද දෙකක මේ මධ්‍යලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයට සමාන්තරයි වගේම තුන්වන පාදයෙන් හරි අඩක්. මම ඒක කඩේරින් දාන්න, මම මේ පාඩ පැන පොඩ්ඩක් දෙන්න. මම ප්‍රතිඵල ටික කඩේරින් දාන්න. මේ මධ්‍යලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයට සමාන්තරයි වගේම තුන්වන පාදයට සමාන්තරයි වගේ තුන්වන පාදයෙන් හරි අඩක්. ඒ කියන්නේ ළමයි මේක x නම් මේක දිග දෙකයි වගේ දෙයක් තමයි ප්‍රමේය කියන්නේ. තාමත් සරලයි. අපි කෙටියෙන් ප්‍රමේය මතක තියාගන්නේ
ත්‍රිකෝණික පාදයක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව. අන්න ඒ ටිකක් අනවශ්‍යයි. තුන්වන පාදයට සමාන්තරයි, තුන්වන පාදයෙන් හරියට. ඒ කියන්නේ ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව මේ තුන්වන පාදයට, මේක තමයි මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව, මේක තමයි මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව. ඒක මේ තුන්වෙනි පාදයට එක සමාන්තරයි හරියට. සමාන්තරයි හරියට. සමාන්තරයි හරියට. ඉච්චා short and sweet. මේකම සහෝදරයෙක් තමයි සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ ප්‍රමේය. මම බලාපොරොත්තු වෙනවා මේ සතියේ සමහරක් විට සෙනසුරාදාට කලින් දවසක් අරගෙන සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ ප්‍රමේය ටික කරන්න. ඊට පස්සේ ඉක්මනටම වර්ගඵලය ආශ්‍රිත ප්‍රමේය ටික කරාම අපි නිල වශයෙන් අපි සිලබස් එකේ ළමයි මූලික ජ්‍යාමිතිය ප්‍රමේය ටික ඉවර වෙනවා. ඊට පස්සේ අර චූටි ප්‍රමේය ටිකක් තියෙනවා ගණනය කරන්න. ගණනය කිරීම වලට වැදගත් පයිතගරස් ප්‍රමේය සහ බහුවශ්‍ර පිළිබඳ ප්‍රමේය ඒ දෙක කතා කරාම අපි නිල සම්පූර්ණයෙන්ම සිලබස් එකේ අස්සක් මුල්ලක් නැර මූලික ජ්‍යාමිතිය අවසන් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ වෘත්ත ජ්‍යාමිතිය ආරම්භ කරන්න. ඒක සැප්තැම්බර් මාසෙම ඒ සියල්ලම අපි සිදු කරනවා. right. එහෙනම් මේ ප්‍රමේය දාගන්න අපි ඊළඟට යමු. ඊළඟ ප්‍රමේය විලෝමයට. ඔන්න අපි විලෝමයට යනවා. විලෝමය කියන්නේ ළමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය රිවර්ස් එක. රිවර්ස් එක. ඉස්සරහට සත්‍ය නම් පස්සට සත්‍යයි කියන දේ. right. ප්‍රමේය ඉස්සරහට සත්‍ය නම් පස්සට සත්‍ය. මෙතනදී ඇත්තටම ගන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේදී මෙතන කාරණා තුනක් තියෙනවා ප්‍රධාන. මේ මධ්‍ය ලක්ෂ දෙකක් සහ සමාන්තර රේඛාවක්. මේකෙන් කාරණා දෙකක් අරගෙන කාරණා දෙකක් ගන්නවා. මධ්‍ය ලක්ෂ බව සහ සමාන්තර බව අරගෙන කියනවා ඉතුරු පාදය සමච්ඡේදනය වෙනවා කියලා. එතකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේය තුල අවසානයේදී කියවෙන කාරණා තුනක් තියෙනවා. ත්‍රිකෝණික පාද දෙකක මධ්‍ය ලක්ෂ සහ මේ රේඛා දෙක සමාන්තර බව. ඔය කාරණා තුනේ, ඔය සම්බන්ධතා තුනේ සම්බන්ධතා දෙකක් අරගෙන තුන්වන එක සිද්ධ වෙන බව කියන. ඒක ප්‍රමේය විලෝමයේ හැටියට තමයි අපි කියන්නේ. මේ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය, ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳුනු ලබන රේඛාව ඊළඟ පාදය සමච්ඡේදනය කරනවා. මම ප්‍රතිඵලයේ කඩිරි වලින් දාන්න. අනෝක තමයි රිසල්ට් එක. මම රිසල්ට් එක අන්තිමේදීම දාන්නම්. ඒ කියන්නේ මේ ප්‍රමේය කියවන්නේ මේකේ මේ මුළු ප්‍රමේය තුල සම්බන්ධතාවයන් තුනක් වෙනවා. ප්‍රධාන හතරක් තියෙනවා. රූපිකව සම්බන්ධතාවයන් පේන තුනක් තියෙනවා. මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව. එතකොට මේ පාදයේ මධ්‍ය ලක්ෂ, මේක මධ්‍ය ලක්ෂ, මේක සමාන්තර බව. ඔය කාරණා තුනේ කාරණා දෙකක් අරගෙන ඉතුරු කාරණාව සිදුවන බව ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට අඳුනු ලබන රේඛාව තුන්වන පාදය සමච්ඡේදනය කරනවා. මොනවාද කරන්නේ? තුන්වන පාදය සමච්ඡේදනය කරනවා. එහෙනම් අපි ඒක ප්‍රතිඵල ටික ලියාගෙන ඉමු. එක ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව තුන්වන පාදයට නේද? තුන්වන පාදය සමච්ඡේදනය කරනවා. ඉච්ඡා රිසල්ට්. අපි මේ විදිහට ලියාගමු. AD සමානයි තාර්කික වලින් DB DE සමාන්තරයි BC නම් මොකක්ද රිසල්ට් එක? නම් කියලා මේක නම් මේක සිද්ධ වෙනවා. අන්න ප්‍රමේය
ඒ නීතිය තර්කය තමයි AD සමානයි DBද DE සමානයි BCද නම් හරියට මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවා නම් මෙයාට කොරෝනා තමයි. ඒ වගේ නේද? ඇන්ටිජන් පරීක්ෂණේ පොසිටිව් වෙනවා, PCR එක පොසිටිව් වෙනවා. එහෙනම් අවසාන නිගමනය මොකක්ද? එයාට කොරෝනා පොසිටිව්. අනේ වගේ මෙන්න මේ සාක්ෂි දෙක තියෙනවා නම් අවසාන නිගමනය අනේ නීතිය කියන්නේ ඒ වගේ දෙයක්. නීතියක් කියන්නේ ඒක නේද? ඇන්ටිජන් පරීක්ෂණේ පොසිටිව් වෙනවා, PCR එක පොසිටිව් වෙනවා. එහෙනම් අවසාන නිගමනය එයාට කොවිඩ් පොසිටිව්. අනේ ඒ වගේ තමයි මෙතන මේ ප්‍රමේය කියන්නේ නේද? AD සමාන්තරයි DBද මේ සංකේත මගින් ප්‍රමේය ප්‍රකාශ කරන්නේ. මේක තමයි ගණන් වලට අවශ්‍ය. ප්‍රමේය කටපාඩම් කරන එක නෙමෙයි. අවබෝධය තියෙන්නේ මෙතන. AD සමානයි DBද කියන්නේ මේ සම්බන්ධතාවයන් ගොඩනගලා නිගමනයකට එළඹෙන එක තමයි ප්‍රමේය වැදගත්. අනේ ඒක තමයි ප්‍රමේයක අවබෝධය කියන්නේ. නැත්නම් ගිරව්වගේ ප්‍රමේය කටපාඩම් කරන්න එපා. ඒ කියන්නේ ප්‍රමේයක් තුල ගන්න ඕන දේ තමයි ඒක තුල දී ඇති සම්බන්ධතාවයන් නිසා අවසානයේදී එළඹෙන නිගමනය තමයි ප්‍රමේයක් තුල නිරන්තරයෙන් නිරූපණය කරන්නේ. ඒක ඔහෙ ගිරව්වගේ කටපාඩම් කරන්න එපා. ප්‍රමේයක සම්බන්ධතා ටික අවබෝධ කරගන්න. අන්නේ සම්බන්ධතා ටික තියනවා නම් දෙන රිසල්ට් එක නිගමනය තමයි සෑම විටම ප්‍රමේයක් තුලින් නිරූපණය වෙන්නේ. හරියට මේ වගේ නේද? ඇන්ටිජන් පරීක්ෂණේ පොසිටිව්, PCR එකත් පොසිටිව්. අනේ එහෙමනම් එයාට කොවිඩ්. සමහර විට මෙහෙම ඇන්ටිජන් පරීක්ෂණේ නෙගටිව්, PCR එක පොසිටිව්. එහෙනම් ඒත් එයාට පොසිටිව්. අනේ ඒ වගේ සම්බන්ධතා පොසිටිව් වීම නෙගටිව් වීම සම්බන්ධතාවය. අනේ එතකොට සම්බන්ධතා කීපයක් එකව කරලා අපි එළඹෙනවා නිගමනයේ. එතකොට මේ ප්‍රමේය රිසල්ට් එක මම නිල් පාට පෑනෙන් කඩිරින් දානවා. ඒක ලියා ගන්න වචනවලින් ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව තුන්වන පාදය. එහෙම නැත්නම් අපි ලියමු ඊළඟ පාදය සමච්ඡේදනය කර. ඉතින් මධ්‍ය ලක්ෂ ප්‍රමේය උපම. ඊට පස්සේ අපි ගණන් වලට යමු. මම අද පොඩ්ඩක් වෙනසකටත් එක මම හැමදාම කරේ සෙකන්ඩ් පේපර් එක මට්ටමේ එන ගණන්නේ අද ගණනය කිරීම ගණන් ටිකක් කරලා මධ්‍ය ලක්ෂ ප්‍රමේය ගොඩක් කෙටි ප්‍රශ්න පත්‍රයටත් එනවා. ඒක නිසා ගණනය කිරීම ගණන් ටිකක් කරලා අවසාන ගණන් දෙක සෙකන්ඩ් පේපර් එකේ මට්ටමේ සාධනය කිරීම වලට යන්න. right නැවත මේ ප්‍රමේය කියන්න ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව ඊළඟ පාදයේ සමච්ඡේදනය කරයි. මම මේක සංකේත මගින් ලිව්වා AD සමානයි DBද DE සමාන්තරයි BECද නම් AE සමානයි EC. එතකොට මෙතනින් කියවෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය මධ්‍ය ලක්ෂ දෙකක් ත්‍රිකෝණයක යා කරාම ගොඩනැගෙන සම්බන්ධතා ඊට පස්සේ ඒ සම්බන්ධතා දෙකක් ගොඩනැගෙනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේදී මගේ පුතේ එක සම්බන්ධතාවයයි ගොඩනැගෙන්නේ. ඒතර එකකින් කියවෙන සම්බන්ධතාවය තමයි නේද? ඒක අපි ලියනවා ප්‍රමේය සංකේතය ඇසුරින් අපි ඒක ලස්සනකට ලියුවා. මෙන්න මේ ත්‍රිකෝණයක මෙන්න මේ ලක්ෂණ දෙක තියෙනවා නම් මෙන්න මේක සිද්ධ වෙයි. AE සමානයි EC වෙයි. AE සමානයි කවුද?
easy වෙයි. එතකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේය සහ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියන එක එක්සෑම් එකේදී ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන් ප්‍රමේය කෙටියෙන් ලියන්න පුළුවන්. right ඒක විශේෂ වාසියක් අපිට ලැබෙනවා. හරි. එහෙනම් ප්‍රමේය දෙක හරිද? පළවෙනි ප්‍රමේය නැවත ත්‍රිකෝණික පාද දෙකක මධ්‍ය ලක්ෂය අතර රේඛාව තුන්වන පාදයට සමාන්තරයි හරි අඩ. සමාන්තරයි හරි අඩ. සමාන්තරයි හරි අඩ. දෙවෙනි එක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව ඊළඟ පාදයේ සමච්ඡේදනය කරයි. ඊළඟ පාදයේ සමච්ඡේදනය කරයි. බලමු ළමයි අද ළමයි අහලා වෙනවා සාද කීය වෙනකන්ද ඉතින් ළමයි අද ඇත්තටම ළමයිට මට හරියට මැසේජ් එක දෙන්නත් බැරි වුණ නිසා මම මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ යටතේ ගණන් ටික හදලා අවසන් කරනවා. ලොකු වෙලාවක් යන එකක් නෑ. මං හිතන්නේ 11:45 වගේ වෙනකොට ඉවර කරගන්න පුළුවන් වෙයි. අපි ළඟම තව දවසක් දාමු සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ ප්‍රමේයන් වලට. ඊට පස්සේ වර්ගඵලය ආශ්‍රිත ප්‍රමේයන්. ඊට පස්සේ අපි ඒකට ඊටික් කරා කියන්නේ විශාලම දැවැන්ත ප්‍රමේයන් ටික අවසන්. right මම එනම් මේ ටික මකලා ගණන් වලට යනවා අභ්‍යාසයට. ඊටම කෙටි ප්‍රශ්න වලින් ඉඳන් මම අද සාකච්ඡා කරනවා. වෙනදට කෙලින්ම සෙකන්ඩ් පේපර් එකේ මට මේ ගැටළු වලට මම යන්නේ. අද කෙටි ප්‍රශ්න වල ගණන් වල සිට සෙකන්ඩ් පේපර් එකේ ගණන් දක්වා ගමන් කරමු. right පළවෙනි ගාන දැන් බලන්න මේ ගානේදී හේතු ලියන්න ඕනේ නෑ. පරිමිතිය සොයන්න නෙති. එතකොට හේතු ලියන්න ඕනේ ගණනේ පරිමිතිය හොයන්න. පරිමිතිය ගණනය කරන්න කිව්වොත් සොයන්න කිව්වොත් හේතු ලියන්න ඕනේ. හැබැයි භව පෙන්වීමක් අන්න එතකොට හේතු ලියන්න ඕනේ. හරි. පළවෙනි ගාන හදන්න. තත්සව ගණන් දෙක තමයි
බලමු PQR වල පරිමිතිය අපෙන් නම් මේ මුළු පාදයේ දිග 10යි. එහෙනම් මේ පාදයේ දිග 5යි c. මේ මුළු පාදයේ 8යි. මේ කොහොමද 5යි cm වෙන්නේ? මධ්‍ය ලක්ෂ යාකරන මේ පාද දෙකේ මධ්‍ය ලක්ෂ යාකරන රේඛාව තුන්වන පාදයෙන් හරි අඩ. මේක 10 නම් මේක 5. හැම දෙයකටම තර්කයක් තියෙනවා. මේක 10 නම් මේක 5යි. එතකොට මේ පාද දෙක ගත්තොත් මෙන්න මේ මධ්‍ය ලක්ෂ දෙක යාකරන රේඛාව තුන්වන පාදයෙන් හරි අඩ. තුන්වන පාදයේ 8 නම් මේක 4යි c. එතකොට මෙන්න මේ ත්‍රිකෝණේ මේ විශාල ත්‍රිකෝණේ මේ මධ්‍ය ලක්ෂ දෙක යාකරන රේඛාව මේ තුන්වන පාදයෙන් හරි අඩ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. එතකොට මේ පාදය 6යි cm වෙන්නේ කොහොමද? මේ මධ්‍ය ලක්ෂ දෙක යාකරන රේඛාව තුන්වන පාදයෙන් හරි අඩ. අපෙන් අහලා තියෙන පාදවල වල දිග විතරනේ. ඒතකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේය යොදලා තමයි අපි මේක 6 කියලා හොයාගත්තේ. කොහොමද යෙදුවේ? මධ්‍ය ලක්ෂ යාකරන රේඛාව තුන්වන පාදයෙන් හරි අඩ. අන්න තර්ක කරන හැටි. මේකේ PQRගේ පරිමිතිය සොයන්න කිව්වට අපි ඒක සොයාගන්නේ නේද? හිතින් තර්ක කරනවා. ප්‍රමේය පදනම් කරගෙන තර්ක කරනවා. අන්න එතකොට PQR ත්‍රිකෝණයේ පරිමිතිය සමානයි නේද? පරිමිතිය සම්මේක තියෙන නිසා කෙලින්ම උත්තරේ දාන්න කෙටි ප්‍රශ්න පත්‍රයේදීත් එහෙමයි. එකතු කිරීම පෙන්වන්න අවශ්‍ය නැහැ. අපි නමුත් පෙන්වමු 6 එකතු කිරීම 5 එකතු කිරීම 4. ගොඩක් ළමයි උත්තර මැසේජ් කරනවා. ගාන හදලා 6 5යි 11යි 11යි 4යි 15යි. එතකොට මේක 15යි c. මේක නෝ 15යි c. මේක නෝ 15යි c. right. ඊට පස්සේ අපි මේක අහනවා අපෙන් ABC ත්‍රිකෝණයේ පරිමිතිය. කොබලන්න උත්තරේ හොයාගත්ත අය මෙසේජ් කරන්න. මේක ආපහු කියලා දෙන්න මම කියලා දෙන්නම් පුතේ. මේ පාදයේ මුළු දිග 10යි c. එතකොට මේ සමාන සංකේත වලින් කියන්නේ මේ පාදයේ හරි මැද ලක්ෂය. එතකොට මේ පාදයේ 10යි නම් මධ්‍ය ලක්ෂ යාකරන රේඛාව තුන්වන පාදයෙන් හරි අඩ. කියන්නේ මේක 10 නම් මේක 5යි c. මේක 5යි c. ඊට පස්සේ මේ මුළු පාදයේ 8යි. මේ සංකේත වලින් කියන්නේ මේ q සහ මධ්‍ය ලක්ෂ. එනම් ප්‍රමේයට අනුව මධ්‍ය ලක්ෂ යාකරන රේඛාව තුන්වන පාදයෙන් හරි අඩ. අඩක් කියන්නේ භාගයක්. මෙයා 8 නම් මෙයා 4. එයා 4. ඊළඟ එක මෙන්න මේ මධ්‍ය ලක්ෂ. මේ සංකේත වලින් කියන්නේ හරි මැද පිහිටන ලක්ෂයක් මධ්‍ය ලක්ෂයක්. P සහ R මේ සංකේත අනුව රූපිකව අපි ලබා ගන්නවා සම්බන්ධතාවයක්. රූපිකව මෙහෙම සංකේත වලින් නේද නිරූපණය කරන්නේ R සහ P මොනා බවද? මධ්‍ය ලක්ෂ බව. R සහ P මධ්‍ය ලක්ෂ බව. එහෙමනම් මේ මධ්‍ය ලක්ෂ යාකරන රේඛාව තුන්වන පාදයෙන් හරි අඩ. මෙයා 12 නම් මෙයා 6. එයා 6. අන්න එතකොට ඒ ටික එකතු කරාම එනවා අපිට 11යි 4යි 15යි c. මම කහලා තිබ්බොත් ආපහු කියලා දුන්නා. දැන් මේක අනුව ABC විශාල ත්‍රිකෝණයේ පරිමිතිය මම නිල් පාට පෑනින් දාගෙන යනවා. කොහොමද එන්නේ? ඔව් ළමයි උත්තරය වෙනවා බොහොම හරි බොහොම හොඳයි. කෙන ළමයි ප්‍රමේය තේරුම් අරගෙන කෙටි ප්‍රශ්න වලින් ඇත්තටම අපිට තේරුම් ගන්න පුළුවන් පුතේ. මේක 6 නම් මේක 6යි c. හැබැයි ඉතින් කෙටි ප්‍රශ්නම හදලා විභාගෙ කොට යන්නත් බෑ. කවෙනම කතාව. ඊට පස්සේ මේ බලන්න. දැන් මෙතන
ඉතුරු පාද ටික හොයාගන්න මට කවුරු හරි ලියලා එවන්න මගේ පුතේ මේකේ ඉතුරු ටික හොයාගන්න දාන්න ඕනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයද එහෙම නැත්නම් ඒකේ විලෝමයේද මට ඒක විලෝමය right තමයි කෙවල බොක්කටම වැදුනා කියලා හොඳයි දැන් බොක්කෙන් මොලේට ගන්න right නැත්නම් ඔක උදේට টয়ලට් යනකොට ප්‍රමේය යන්න පුළුවන් ඒක නිසා බොක්කටම අරගෙන ඊට පස්සේ මොලේට ගන්න right ඊළඟට විලෝමය යොදාගන්න අපි ගමු මේක 6 නම් පුතේ මේක 6යි හරි නේද මේකට භාවිතා කරන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කොහොමද මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට අඳිනු ලබන සමාන්තරව අඳිනු ලබන රේඛාව ඒ කියන්නේ මේ මධ්‍ය ලක්ෂයේ සිට මේ පාදයට සමාන්තරව අඳිනු ලබන රේඛාවෙන් මෙන්න මෙයා සමච්ඡේදනය වෙනවා බලන්න මේ කනාවට නෙමෙයි දාන්නේ තාරකිකව ආපහු වහගන්න මෙන්න මේ පාදයක මධ්‍ය ලක්ෂයේ සිට නේද එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව මේ ඊතල වලින් කියන්නේ සමාන්තරව අඳිනු ලබන රේඛාවෙන් තුන්වන පාදයේ මොනවාද වෙන්නේ සමච්ඡේදනය ඒ කියන්නේ මේක 4 නම් මේක 4යි BC කොහොමද වෙන්නේ අන්න දැන් භාවිතා කරේ ප්‍රමේය විලෝමය ඒ ප්‍රශ්නයක් වුණාට තර්කයේ ගලාගෙන යන හැටි බලන්න මේක හරියම වැදගත් සෙකන්ඩ් පේපර් එකේ ගණන් වලට එතකොට මෙතනට භාවිතා කරපු ප්‍රමේය ඔන්න බලන්න දීලා තියෙන සම්බන්ධතාව මොකක්ද E කියන්නේ මධ්‍ය ලක්ෂයක් මේ පාදයේ මේකට සමාන්තරයි අන්න සම්බන්ධතාව දෙකක් තියෙනවා එක් පාදයක මධ්‍ය ලක්ෂයක් එතකොට ත්‍රිකෝණේ එක් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව එහෙනම් මොකක්ද දෙන ප්‍රමේය මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය මොකක්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව. ඒ කියන්නේ මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ සිට ත්‍රිකෝණයේ මේ පාදයට සමාන්තරව අඳිනු ලබන රේඛාව මගින් මේ තුන්වන පාදයේ සමච්ඡේදනය කරන මේ කඩිරින් දැන් මේ ප්‍රමේය භාවිතා කරලා අපි එළඹුණු නිගමනය එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය අනුව මේ පාදය සමාන කෑලි දෙකකට මෙන්න මේ දී ලක්ෂයෙන් කැඩෙනවා. අනේ එහෙමනම් මේක 4යි cm නම් මේක 4යි cm. මේක 4යි cm. ළමයිගෙන් මම ඊළඟට ඇහුවේ BC පාදයේ දිග හොයාගන්නේ කොහොමද? මොකක්ද ඒකට යොදන ප්‍රමේය කියන්න මටද? මේ ජ්‍යාමිතිය යන්නේ දන්වලක්ෂයේ ගලාගෙන යන්නේ එක් කාරණාවක් ඔප්පු කරන්නේ පදනම් වෙන දේ තුලින් අපිට ඊළඟ ලින්ක් එක හදාගන්න පුළුවන්. අන්න හරි. මෙතනදී භාවිතා වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒ කියන්නේ දැන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ භාවිතා කරපු නිසා මේ පාදයට සමාන කෑලි දෙකකට බෙදුණා. ඒ කියන්නේ D කියන එකේනා මධ්‍ය ලක්ෂයක් බවට පත් වුණා. ඒක නිසා ත්‍රිකෝණයක දැන් පාද දෙකක මධ්‍ය ලක්ෂ තියෙනවා. අනේ ඒක නිසා අපිට පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය ගන්න. පාද දෙකක මධ්‍ය ලක්ෂය කරන රේඛාව තුන්වන පාදයෙන් හරියට ඒ කියන්නේ මෙයා 10යි cm නම් තමයි මෙයා 5යි cm. ඒ කියන්නේ මෙයා 5යි cm නම් මෙයා 10යි cm. අන්න ඔබ තර්ක කරන්න ඕන ආකාරය තමයි මම වචන වලින් කිව්වේ. ඔබේ හිත තර්ක කරන්න ඕන ආකාරය තමයි මම වචන වලින් පෙන්නන්නේ.
ආපහු බලමු තර්කය හරි ලස්සනයි, හරි සොඳුරුයි. වැසිබර දවසක්, සීතල දවසක් නේද? කූල් එකේ හිතන්න පුළුවන් දවසක්. right? සුන්දර දවසක්. වැස්සට ආදරය කරන්න නේද? right. මේ බලන්නේ අපි මේක යොදපු හැටි මගේ රත්තරනේ අපි මුලින්ම කරේ දැන් පරිමිතිය හොයන එක නැතෙන්නේ පරිමිතිය හොයලා බලමු 10යි මේක 6යි 6යි 12යි මේක 4යි 4යි 8යි මේක 100 12යි 8යි 20යි 30යි 100 දැන් ඔය උත්තරේ කොහොමද ආවේ කියන එක නේ වැදගත් මේ උත්තරේ කොහොමද ආවේ කියන එක නේද ළමයි මැසේජ් කරනවා හොඳටම තේරුණා කියලා අපි ආපහු එකපාරක් බලමු තර්කය කොහොමද ගොඩනගන හැටි ලස්සනකට කෙටි ප්‍රශ්න උනත් අපි සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න විදියට සාකච්ඡා කරමු තර්ක කරන හැටි ඉගෙන ගමු right ඒ කියන්නේ ළමයි මේ තර්කේ ප්‍රධාන කුළුණු තුනයි තියෙන්නේ දැන් අපිට එනවනේ ළමයි ගැටලුව මම කියන්නේ හරි රත්තරන් දෙයක් හොඳේ මේක රත්තරන් පෑනක් තියෙනවා රත්තරන් දාගන්න මේ ගැටලුව ගත්තාම මේක තර්ක කරන්න ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා මේක තර්ක කරන්න මේ ගැටලුව තර්ක කරන්න ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා මේ කුළුණු තුන තමයි එකක් මේ දත්ත ඒකෙන් රූපිකව සහ ලිඛිතව දෙන දත්ත ඊළඟ ටික තමයි මූල ධර්ම ඊළඟ ටික තමයි ප්‍රමේය නීති ටික ප්‍රමේයන් මගින් ගොඩනගා ගන්න සම්බන්ධතා අන්න මේ ප්‍රධාන කුළුණු තුන භාවිතා කරලා මූල ධර්ම කියන්නේ උදාහරණයක් ලෙස මධ්‍ය ලක්ෂය කියන්නේ මොකක්ද පාදයක හරි මැද ලක්ෂය ලම්බ සමච්ඡේදකය කියන්නේ මොකක්ද යම් පාදයක් ලම්බකව සමාන කොටස් දෙකකට බෙදුණු ලබන රේඛාව අන්න ඒව තමයි මූල ධර්ම කියන්නේ සමාන්තරාශ්‍රය කියන්නේ මොකක්ද සමුඛ පාද යුගල් සමාන්තර චතුරාශ්‍රය අන්න ඒවා අර්ථ දැක්වීම මූල ධර්ම නෙමෙයි අර්ථ දැක්වීම මූල ධර්ම කියන්නේ ප්‍රමේය අර්ථ දැක්වීම ඒවා අර්ථ දැක්වීම right අනෝය අර්ථ දැක්වීම ඔය ටික භාවිතා කරලා අපිට පුළුවන් ගොඩනගන්න සම්බන්ධතා මේ ප්‍රධාන කුළුණු තුනෙන් අපි ගොඩනගන්නේ මොනවද සම්බන්ධතා ගැටලුවක් ගන්නවා ජීවිතේ උනත් ගැටලු වලදී මේක භාවිතා කරන්න පුළුවන් දත්ත නේද අර්ථ දැක්වීම යොදනවා ප්‍රමේයන් කියන්නේ නීති සාමාන්‍ය ජීවිතයේදී අපිට වැදගත් වෙන්නේ නීති සහ රීති නේද දත්ත තොරතුරු ගන්නවා සමාජයේ අර්ථ දැක්වීම තියෙනවානේ නේද සමාජ සංස්කෘතික සම්බන්ධතා එහෙම අන්නේ ටික ගන්නවා සමාජයේ තියෙන නීති සහ රීති ටික ගන්නවා අන්න ගොඩනගනවා සම්බන්ධතා ගොඩනගලා තිරෙන මේ පහළ ටික පේනවද දන්නේ සම්බන්ධතා ගොඩනගලා අපි මේකට භාවිතා කරනවා ප්‍රත්‍යක්ෂ මේජර් කැරක්ටර් එක ප්‍රත්‍යක්ෂ මේකට යොදනවා ප්‍රත්‍යක්ෂ ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කියන්නේ මානව උද්‍යයන් නෙමෙයි ප්‍රත්‍යක්ෂ කියන්නේ තර්ක AB සමානයි BC ද BC සමානයි PQ ද නම් අවසාන නිගමනය මොකක්ද මම මේ ප්‍රත්‍යක්ෂ ඒ කියන්නේ තර්ක මේක තර්කයන්නේ AB සමානයි BC BC සමානයි PQ නම් අවසාන නිගමනය AB සමානයි PQ අන්න මගේ ජ්‍යාමිතිය এডুকেෂන් එකේ බලන්න ජ්‍යාමිතිය ලෙසන්ස් වල පළවෙනි පාඩම මේ තර්ක ප්‍රත්‍යක්ෂ කියන්නේ තර්ක කරන හැටි අන්න එතකොට මොකක්ද අපි තර්ක කරන්නේ මේවා තර්ක ප්‍රත්‍යක්ෂ කියන්නේ තර්ක කිරීම AB සමානයි BC BC සමානයි PQ නම් AB සමානයි PQ ළමයි අපි ඉගෙන ගන්න ප්‍රධාන තර්ක පහයි තියෙන්නේ ওই තර්ක පහ ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ පහයි ওই තර්ක පහ පුළුවන් නම් මුළු ජ්‍යාමිතියම පුළුවන් ඒක නිසා තමයි අහංගමස ජ්‍යාමිතිය පටන් ගන්නකොට ප්‍රත්‍යක්ෂ වලින් පටන් ගත්තේ ජ්‍යාමිතික බීතිය දුර්ලභමේ මහා ශාන්ති කර්මයේ ලෙස නම් කරේ එක. ඔක හැමෝටම තේරෙන්නේ. එතන තමයි යකා ඉන්නේ. තර්ක කරන්න ඕනේ. තර්ක කරන්න බැක්නා ජ්‍යාමිතිය පාඩම් මාලාවම බෑ.
නේද? ඔක අංගමස පටන් ගත්තම කොහොමද? ජ්‍යාමිතික බීතිය දුරු වීමේ මහා ගණිත සාන්තිකරණය කියන්නේ. ඔව්. නේද? ඔයගොල්ලෝ ගණිතය සම්බන්ධ ජ්‍යාමිතිය සම්බන්ධ යකාව එළවීමේ මහා සාන්තිකර්මය තමයි මොකක්ද? ප්‍රත්‍යක්ෂ. මොකක්ද ප්‍රත්‍යක්ෂ කියන්නේ? තර්ක කිරීම. කවුරුත් ඔව හයිලයිට් කරන්නේ නැහැ ළමයි. කවුරුත් මේ විදිහට උගන්වන්නෙත් නැහැ. ප්‍රත්‍යක්ෂ වලට තැනක් දෙන්නෙත් නැහැ. මොකද බහුතරයක් අය හරියට තර්ක කරන්නේ නැහැ. නේද? ගිර බදාගෙන යනවා. කෙටි ප්‍රශ්න ටික විතරක් කවර් කරගෙන යනවා. ගණනය කිරීම ටික විතරක් කරනවා. ඒක නිසා ළමයි මේ තර්ක ටික තමයි අපි කියන්නේ මොනවාද? ප්‍රත්‍යක්ෂ. අන්න ගැටලුවක් ගන්නවා. ඒ ගැටලුව තුල තියෙන දත්ත තොරතුරු ටික විමසනවා. නේද? අර්ථ දැක්වීම යොදනවා. අර්ථ දැක්වීම යොදනවා. මොනවාද අර්ථ දැක්වීම කියන්නේ? ලම්බ සමච්ඡේදකය කියන්නේ මොකක්ද? පාදයක් ලම්බකවත් සමානවත් බෙදුණු ලබන රේඛාව. අන්න ඒවට තමයි අර්ථ දැක්වීම කියන්නේ. ප්‍රමේයන් ටික යොදනවා. ගොඩ නගනවා මේ ප්‍රධාන කුළුණු තුලින් ගොඩ නගනවා සම්බන්ධතාව. මේකට යොදනවා ප්‍රත්‍යක්ෂ. අන්න අවසානයේ අපි එළඹෙනවා නිගමනයට. මම හිතන්නේ මේ වාචක පොත්වල නැහැ, ලොවෙත් නැහැ, ලොවික් ගහෙත් නැහැ, පුත්සිතියෙත් නැහැ, කීල්සෙත් නැහැ. දාගන්න රත්තරන් පාට පැන්කේ. ඕව වැදගත්. right? තර්ක කරන හැටි. මේ තියෙන ගැටලුවක් විසඳන හැටි ජ්‍යාමිතිය. වෛද්‍යවරයෙක් ලෙඩෙක් හම්බුනාම වෛද්‍යවරයා නිගමනයකට එළඹෙන්න මේ ක්‍රියාවලිය භාවිතා කරනවා. උසාවියේදී ලෝයර් කෙනෙක් යම් ගැටලුවක් සමාජ ගැටලුවකට විසඳුමක් දෙනකොට ගැටලුවක් විසඳනකොට මෙන්න මේ ආකාරයට තමයි විසඳන්නේ. අන්න බලන්න ජ්‍යාමිතිය පදනම් වෙන තැන් සාමාන්‍ය ජීවිතේ ඔබට ගැටලුවක් පැන නැග්ගොත් ඔබ නිකන් මේක කරලා බලන්න හරිම විනෝදයක් දෙනේවි. ඒ කියන්නේ හත් ලස්සන මේක ප්‍රැක්ටිකලි යොදන්න පුළුවන්. මේ අපි මේ දේවල් ඉගෙන ගන්න එදිනදා ජීවිතයේදී හමු වෙන ගැටලු වලට මුහුණ දෙන්න හැම ළමයෙක්ටම විවිධ ගැටලු තියෙනවා. මේ දවස්වල කොරෝනා හැදෙන්න පුළුවන්. ගෙවල් වල විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. තරම් පැටවුනේ ආර්ථික ගැටලු මතුවෙනවා. තව විවිධ ගැටලු මතුවෙනවා. ජීවිතය කියන්නේ ගැටලු. මේ ලෝකේ ගැටලු නැති එකම එක මිනිසුන් කොටාසය ඉන්නේ. ගැටලු නැති මිනිසුන් ඉන්නවා. මේ පෘථිවි තලයේ ගැටලු නැති මිනිසුන් ඉන්නවා. ඔවුන් ඉන්නේ පොළොවේ. ඒ කියන්නේ කනත් පොළොවේ ජීවත් වෙන හැම මිනිස්සෙටම ගැටලු තියෙනවා. ගැටලු නැති මිනිසෙක් ඉන්නවා නම් මට හොයලා ගෙනත් දෙන්න. ගැටලු තියෙනවා කියන්නේ ඒ තුල ජ්‍යාමිතිය තියෙනවා. එහෙනම් ජ්‍යාමිතිය කියන්නේ ජීවත් වීම. තව විදිහකට අර්ථ දෙන්න. මේ ලෝකේ ගැටලු නැති කිසිදු පුද්ගලෙක් නැහැ. ගැටලු නැති අය ඉන්නේ එක තැනක විතරයි. පොළොවේ යට මිහිදන් වෙලා. ඒ කියන්නේ කනත්. එතකොට මේ ලෝකේ හැම මිනිස්සෙක්ටම ගැටලු තියෙනවා. ගැටලු තියෙනවා නම් ගැටලු විසඳන්න ඕනේ. right? ඒ ගැටලු විසඳන්න ඕනේ හරි ස්මූත්ලි සරලව නේද? ඒක විනෝදයෙන් විසඳන්න. අන්න එහෙමනම් මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිහෙක්ටම ගැටලු තියෙනවා නම් ගැටලු විසඳීම ජ්‍යාමිතිය හා සම්බන්ධයි. එහෙනම් ජීවිතය කියන්නේ ජ්‍යාමිතිය වගේ දෙයක්. සර්ලොක් අර රහස් පරීක්ෂක කතා පෙළ බලන්නලු තමයි කියලා තියෙනවා. නේද? අන්න රහස් පරීක්ෂක කතාවලත් මේකම තමයි වෙන්නේ. ගැටලුවක් තියෙනවා නේද? ගැටලුවක් තියෙනවා. දත්ත ටික එකතු කරනවා. විශේෂයෙන්ම ජ්‍යාමිතියට දක්ෂයෙක් වෙන්න නම් රහස් පරීක්ෂක කතා ටික කියවන්න. ඔය ෂර්ලොක් ලගේ. right? එතකොට මේ බලන්න. එහෙනම් ගැටලුවක් තියෙනවා, දත්ත තියෙනවා, අර්ථ දැක්වීම තියෙනවා. නීති ටික භාවිතා කරනවා. අනේ ඒව තුලින් ගොඩනගනවා සම්බන්ධතා. ඒ කියන්නේ AB සමානයි BC වගේ එහෙම සම්බන්ධතාව වුණා.
ඒ සම්බන්ධතාව ගොඩනගලා සම්බන්ධතාව වලට ප්‍රත්‍යක්ෂ දානවා. ඒ කියන්නේ තර්ක කරනවා. සම්බන්ධතාව ටික එක තැනකට ගොනු කරගෙන ප්‍රත්‍යක්ෂ දානවා. ඒ කියන්නේ තර්ක කරනවා. අන්න ඉරපෙනවා අවසාන නිගමනයකට. අවසාන නිගමනය. තේරුණාද පුතේ? මම අද මේ සරල ගණන් දෙකකින් ඔයගලන්ට කතා කරේ තර්ක කරන හැටි. ඒක පට්ට වැදගත්. right? මේක දාගන්න. එතකොට අපි මේ ගාන තර්ක කරන හැටි ඉගෙන ගත්තා. සරලව මම තව එකපාරක් ගාන කියලා දෙනවා කිව්වා. හැබැයි ළමයි මැසේජ් කරනස හොඳටම තේරුණා කියලා. right? ඕන මම තව එකපාරක් කියලා දෙන්න. මොකද්ද දීලා තියෙන දත්තය? මේක මධ්‍ය ලක්ෂයක් බව දීලා තියෙනවා. right? මධ්‍ය ලක්ෂයක් බව දීලා තියෙනවා. අර ඒක අර්ථ දැක්වීම සහ ඒ වගේම රූපිකව දීලා තියෙන දත්තය. අනේ එතකොට නේද? right? මේක මම අපෝ කියන්නම්. ඊට පස්සේ මේක මධ්‍ය ලක්ෂයක් බව දීලා තියෙනවා. මේක මේකට සමාන්තරයි කියලා දීලා තියෙනවා. එහෙනම් මධ්‍ය ලක්ෂයක් සහ එක් පාදයකට සමාන්තරව අඳුර ලබන රේඛාවෙන් තුන්වන පාදයේ සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේක 4 නම් මේක 4යි කියලා දාගත්තා. නිල් පාට පෑනෙන ප්‍රතිපද. ඊට පස්සේ මේ දෙක මධ්‍ය ලක්ෂ බවට පත් වෙනවා ඒක නිසා. ඒ 4යි 4යි 6යි 6යි. අරක නිසයි මේක වෙන්නේ. මේක නිසා මේක වෙන්නේ. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව මේකට සමාන්තරයි වගේම හරි අඩ. මේක 5 නම් මේක 10යි. අන්න ඒකවල පරිමිති. මේ ගැටලුව කියන්නේ ළමයි අපිට ජීවිතයේදී හමු වුණොත් ගැටලුවක් ජීවිතයේදී ගැටලුව වෙන්න පුළුවන් ගණන් වලදී අපි ගණන් වල ජ්‍යාමිතික ගැටලුව ගමුකෝ ඕනම ගැටලුව මේක යොදන්න පුළුවන් ළමයි ඉඳනස මොටිවේෂන් ටිකක් කියලා දෙන්න කියලා. හරි මම මොටිවේෂන් වීඩියෝ එකක් හෙට අනිද්දාට කරලා දාන්න මේ දවස්වල ඕනම දෙයක්. එතකොට මගේ පුතේ මේකට ගැටලුව නේද? ගැටලුවක් આવොත් ඕනම ගානක් ගන්න මිනිතේ වේවා ඕනම ගානක ගැටලුව අරගෙන ඒකේ දත්ත ටික හොයාගන්න. එයා අපි ඒ ගාන සම්බන්ධයෙන් තියෙන අර්ථ දැක්වීම් ටික ගණන් හදලා පළපුරුද්දෙන් මේවා ඔටෝමැටිකලි එනවා හොඳේ. නමුත් ඒකේ තියෙන හරය දැනගත්තම හරිය ලේසියි. ප්‍රමේයන් ටික භාවිත කරලා දත්ත වලින් අර්ථ දැක්වීම් වලින් ප්‍රමේයන් ටික භාවිත කරලා සම්බන්ධතාව ගොඩනගනවා. අන්න ඒ සම්බන්ධතාව වලට අපි දානවා ප්‍රත්‍යක්ෂ. අන්න ප්‍රත්‍යක්ෂ දැන් මම නිගමනයට එන්න පුළුවන්. මෙන්න මේක මේ ක්‍රියාවලිය විශේෂයෙන්ම ප්‍රත්‍යක්ෂ තර්ක කරන හැටි ජ්‍යාමිතික පාඩම් මාලාවේ පළවෙනි පාඩමේ මම ඉගෙනුවා. අන්න ඒක සර්ගේ DA Education YouTube නාලිකාවෙන් බලන්න පුළුවන්. DA Education YouTube එකේ බලන්න ජ්‍යාමිතික පාඩම් මාලාව පිළිවෙලට තියෙනවා අද දක්වා. ඒ ටික බැලුවම ඔබට සුපිරි දැනුමක් ගොඩනගා ගන්න පුළුවන්. දවසකට එකක් ගන්න බලන්න. right? හරි. අපි යමු ඊළඟ ගානට. එහෙනම් අපි ගණන් දෙකට එහා ගිය සමස්ත ඕනෑම ගැටලුවක් විසඳන නේද? තර්ක කිරීමේ මහා කුළුණු තුන වැදගත්. තර්ක කිරීමට කලින් ඒ නේද? තර්ක කිරීමේදී ජ්‍යාමිතියේදී ඕනෑම ගැටලුවක් විසඳීමේදී ඒ මහා කුළුණු තුන මත ගොඩනැගෙන සම්බන්ධතා වලින් තමයි අපි තර්ක කරන්න පටන් ගන්න. ප්‍රත්‍යක්ෂද ඒක නිසා මේ මහා කුළුණු තුන හඳුනාගෙන වැඩ කිරීම ඉතාමත් වැදගත්. අපි ගමු තුන්වෙනි ගාන. අපි ගොඩක් කතා කරන්නේ දැන් ගණන් ටික හරියට වැදගත් දෙයක් කතා කරේ.
Right, ඒ ගණන් දෙක හදන්න. उत्तर मैसेज करो उत्तर टिक मैसेज करना ना करना नहीं साहब देखने में तो बहुत किलो दिन में आपको तो विधिमत संवादයකදී කරන්න ඕනේ නෙමෙයි. ඒ දේශපාලන සංවාදවල ඒක තමයි සංවාදයේ තුන ඩිබේට් එකකට තර්ක කරන නිරුද්ධ පිළිවෙල. පිටරට සාමාන්‍යයෙන් ඒවා තීරණයට උගන්වනවා. ඒතකොට ඒක නිසා තමයි මේ සංවාද හරියට අර්ථාන්විතද පොස්ට් එකේ දේවල් ඒක කියන්නේ අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. තාත්තනේ මොලේ තිය අහගෙන උගේ නම ඉවරයි. නිහත් නැටෝනියන් මුල්කාලින පාර්ලිමේන්තුවේ como mangal na un po' देश बारे में das mata api mata anti intel kaya inno buruk das kiyan non de kiyan
මරංගලෝ ගෙනාවු තියෙනවා මාතල සාමාන්‍ය ගොඩක් Facebook එකේ මිනිස්සු දාලා ඒ මාතලේ මොන්නේ ඇවිල්ලා ඇත්තටම මිනිස්සු අර පොඩි පොයින්ට් ආගෙන මීඩියා වලින් ඒ කියන්නේ මිනිස්සු ගහන්නේ ඕක තියෙන රාජපක්ෂ දේශපාලනයේ මේක අන්තිමදාස මිනිස්සුන්ට තේරෙනවා දැන් මංගල කියන්නේ මේ ශාසනය කන්නේ බුද්ධ ශාසනය බෞද්ධ ශාසනය කන්නේ සීගලදායන් කියන පිරිස නෙමෙයිද ඔන්නේ ඔයගොල්ලෝ පස්සේ කාලේ තේරෙයි බලකොඩයි වර්තමානයේ සම්බන්ධ නැති අනිත් ටික දේශපාලන ඒක දේශපාලනට වඳින්න එපා කියන ඒක තමයි පොයින්ට් එක මට මතකයි ඉස්සරහ මාතැසර වෙනවා මේ සාමාන්‍ය ඥාචම් අපේ වල BAPR කන්දමින් සෙන්ටර්ස් එක නම් අපිට එන කට්ටිය කියන රෝල්ස් එක මංගලේ ගහනවල එක්ක ඔක්කොම රෝල්ස් එතනවල මෙහෙගේ තියෙන වැඩ කරන ගාන සමික දෙගන්න ගන්න රෝල්ස් නම් රෝල්ස් එහෙම මිනිස්සුන්ට මාධ්‍ය මාර්ගය ඒක දැන් මිනිස්සුන්ට තේරෙන්නේ මොනවද කරේ කියනද ඉරාජ්තේ කොහොමද අපල මධ්‍ය ලක්ෂ ප්‍රමේය පුතේ ප්‍රමේය දෙකයි තියෙන්නේ. එතකොට මේ බලන්න අපි මේ EF දිග හොයන්න ඉස්සරහම මෙන්න මේ දිග හොයාගන්න පුළුවන් අපිට. මේ ත්‍රිකෝණේ සරකුවාම මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයෙන් හරියට මේක 16 නම් මේක 8යි. ඒතර මෙන්න මේ ත්‍රිකෝණේ සරකුවාම මෙන්න මේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයෙන් හරියට අනේ එම නිසා EF සමානයි 8 එකතු කිරීම 4 එක වෙනවා 12යි c එක 12යි c 12යි c බොහොමයි ළමයි උත්තර ටික වේගෙන් මැසේජ් කරනවා හතරවෙනි ගාන මෙහි ඇති සියලු සමාන්තර රාශි නම් කරන්න මේ ගාන තේරුම් ගන්න පුතේ අපි කලින් ගොඩාක් තර්ක කරානේ එහෙනම් අපි යමු හතරවෙනි ගානට මේක තියෙන සමාන්ත්‍රාශ්‍ර මොනවාද කොහොමද සමාන්ත්‍රාශ්‍ර කියලා කියන්නේ රූපේ දිහා බලලා කිරිබත් කෑල්ල වගේ තියෙනවා ඒක නිසා මෙයා සමාන්ත්‍රාශ්‍ර කොහොමනේ ඔයගොල්ලෝ ජීවිතේ තීරණ ගන්නනේ බලනවා සූකිරි බෝලේ වගේ ලස්සන හිනාව ලස්සන හැමේ පාට ලස්සන කොණ්ඩේ නේද හිනා වෙනකොට ලස්සන අන්න තීරණය ගන්න මං කවදා හරි අපේ ගෙදර අපේ අම්මගේ ලේලි කරන්න මෙයාව අන්න තීරණය ගන්න බාහිරව බලලා තීරණය ගන්න ඒක තමයි ලොකුම විනාශය නේද පස්සේ තමයි තේරෙන්නේ යකෝ මම ගෙනල්ලා තියෙන්නේ නේද සුරූපිනියක් කියලා යක්ෂණියක් කියලා තේරෙන්නේ පස්සේ right හරියට බාහිරින් බලලා බෑ හරියට නිකන් රූපෙ දිහා බලලා ඔයගොල්ලෝ තීරණ ගන්න එහෙමනේ ඔයගොල්ලෝ ජ්‍යාමිතිය යූස් කරන්නේම නැහැ ඔයගොල්ලෝ තීරණ ගන්නේ රූපෙ දිහා බලනවා මෙයා හරි අහිංසකයි වගේ අහිංසකයි වගේ නේද එයාගේ ලස්සන හිනාව එයාගේ ලස්සන ගමන නේද ලස්සන නාගලතා දෙහි මොන තීරණ ගන්න ගැහලමනුත් එහෙම හරි හැන්සම් ලස්සන බයික් එක ලස්සන වාහනේ නේද එයා හරි ස්මාර්ට් විදිහට අඳින හොඳ සල්ලිකාරයෙක් වගේ අන්න තීරණ ගන්න නේද අවසානයේ තමයි තේරෙන්නේ දෙයනේ මම බැඳලා තියෙන්නේ යක්ෂයෙක් කියලා. ජීවිතේට මේ ජ්‍යාමිතිය හරි පට්ට වැදගත්. ජ්‍යාමිතිය පට්ට වැදගත්. right? ඒක නිසා මේ
රූපෙ දිහා බලලා තීරණ ගන්න යන්න එපා. ඔව් ළමෙක් කියනස සමාන්තරාශ නැහැ. ඔව් බැලුමට නැහැ. ඒ වුණාට බැලුමට නිකන් තියෙනවා වගේ. එහෙම කියන්න බෑ. මේ ABF සමාන්තරාශයක් වගේ. මං අහන එතකොට ඇයි කොහොමද කියන්නේ? දැන් ඕගොල්ලෝ කියනවා අම්මේ තාත්තේ මේ ගෑනු ළමයා හරි හොඳයි වගේ. මට මෙයාව බඳින්න ඕන. අන්න එතකොට තාත්තා අද්දකින් තාත්තා තර්ක කරනවා. තාත්තා අම්මා සමහරක් විට අම්මත් ඔය රැවටෙන. තාත්තා තර්ක කරනවා. කොහොමද පුතා හොඳයි කියන්නේ? නේද? තාත්තයි කොහොමද තර්ක කරන්නේ? එහෙම තමයි ජීවිතේ යනගත්තම හොඳට තර්ක කරන්නකෝ. ඒ කියන්නේ ගමනුත් වරද්ද ගන්නවා. තාත්තට අත්දැකීම් තියෙනවා. මං කියපු දේ පස්සේ හිමීට තේරුම් ගන්න. හරි. එතකොට මගේ පුතේ නේද? කොහොමද මේක සමාන්තරාශ මොනවාද නේද? සාධක නැහැ. අන්න ළමයි කියනවා. සර් මේක සමාන්තරාශයක හැඩේ තිබ්බට සමාන්තරාශයක් කියන සාධක නැහැ. අන්න පිස්සුද? ළමයි මම පවුල් කරන්න එපා ළමයි. හරි. මේ බලන්න. පාප කර්ම කරගන්න. හරි. මේ බලන්න. මේ ළමයි අහනවා මම මේවා කියන්නේ මිස්ටර් කියලා. පිස්සුද ළමයි? ඔගොල්ලෝ මේ නිකන් පවුල් ප්‍රශ්නත් ඇති කරනවා ජාමිතිය උගන්වන්න කියලා. මේ බලන්න. මේ බලන්න. right මේකට යොදන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඔව් මේකට මධ්‍ය ලක්ෂ ප්‍රමේය යොදනකොට මොනවද වෙන්නේ මගේ පුතේ? ඔන්න බලන්න. දැන් අපිට මේකේ රූපිකව තියෙන තොරතුරු මදි. එතකොට මොනවද අපි කරන්නේ? අපි හිතින් තර්ක කරන මූලධර්ම දාන්න බලමු. ඒ කියන්නේ අර්ථ දැක්වීම. මේකේ අර්ථ දැක්වීම දාන්න තැනක් නැහැ. ඒකෙන් අන්න ඊට පස්සේ බලනවා ප්‍රමේය නෝද? අන්න මධ්‍ය ලක්ෂ දෙකක් හම්බ වුණා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය දැන් මම මේ දෙක සමාන්තරයි. ඒ දෙක සමාන්තරයි. එතකොට මේක x නම් මේක 2x මේක 2x මේක x නම් මේක 2x එතකොට මේක y නම් මේ පාදයේ දිග y නම් මේකට දානවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය නේද? එතකොට මේ මධ්‍ය ලක්ෂ දෙක මේක කවුද 2යි පහ. එතකොට මේකේ සමාන්තරාක්ෂ තියෙනවද? නැහැ. මේ පාද දෙක දිගින් සමාන බව කියලා නෑ x ධන y මේකට සමාන බව කියලා නේද? එහෙනම් මේකේ සමාන්තරාක්ෂ නම් කරන්න කිව්වට සමාන්තරාක්ෂයක් බව ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂිනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයත් මම දාලා බලුවා. නැහැ. වැඩේ නැහැ. right. අන්න එහෙනම් මෙහි සමාන්තරාක්ෂ නොවේ. ප්‍රමාණවත් සාක්ෂිනේ. මෙහි සමහරක් අය සමාන්තරාක්ෂ නම් කරලා හොගාලා ඉවලා තිබ්බා. මෙහි සමාන්තරාක්ෂ නොවේ. යන්නේ ඒක රූපෙ දිහා බලලා තීරණ ගන්න එපා. අපේ රූපෙ දිහා බලලා විතරක් නෙමෙයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාලත් බලුවා. ඒත් නැහැ. එනම් පස්වෙනි එක. මෙහි සමාන්තරාශ්‍ර නම් කරන්න. මෙහි සමාන්තරාශ්‍ර නම් කරන්න. right. දැන් මේක නම් කරන්න.
අන්න ඔගොල්ලෝ ටික ටික මේ ප්‍රශ්න උනාට මේ ඊළඟට අපි සෙකන්ඩ් පේපර් ප්‍රශ්නයක් වලට යමු. ඔගොල්ලෝ මේ ටික ටික සෙට් වෙන්නේ නේද? තර්ක කරන ඔගොල්ලෝ. right. ඊළඟට සෙකන්ඩ් පේපර් ගණන් වලට යමු. ඔය ගානක් පස්සේ ඒගොල්ලෝ හොඳට තර්ක කරා. මේ තර්ක කිරීම හරි විනෝදයක්. අර මම කියපු chart එක අනුව තමයි ළමයි තර්ක කරන්නේ. ඉතර ඕනේ. පවන ඉතර ඕනේ. right. මේකේ සමාන්තර ආශ්‍රිත ටික නම් කර ඉක්මනට පස්වෙනි ගානේ සමාන්තර ආශ්‍රිත ටික නම් කරලා මට මැසේජ් කරා. ළමයි මම හිතන්නේ තර්ක කරනවා. බැලුමට සමාන්තර ආශ්‍රිත වගේ වුණාට සමාන්තර ආශ්‍රිත තියෙනවා. ඔව් ළමයි යන්න මේ මොහොතේ සමාන්තර ආශ්‍රිත තුනක් තියෙනවා කියලා මැසේජ් කරනවා. ඔව් තුනක් තියෙනවා. බොහොම හොඳයි. සමාන්තර ආශ්‍රිත තුනක් තියෙනවා. කොහොමද ඒක හොයාගන්නේ? මේ රූපිකව මේ දත්ත දිහා බලලා බලන්න මොනවාද ගොඩනගා ගන්න පුළුවන් සම්බන්ධතා, අර්ථ දැක්වීම යොදන්න, ප්‍රමේයන් යොදන්න, රූපිකව දීලා තියෙන තොරතුරු මතට මූලධර්ම යොදන්න, ප්‍රමේයන් යොදන්න, ගොඩනගෙන සම්බන්ධතා ටික පෙළදස්වලා තර්ක කරලා බලන්න කවුද සමාන්තර ආශ්‍රිත කියලා. නේද? අන්න බලන්න මේ රූපිකව දීලා තියෙන තොරතුරක් තමයි ඊ මධ්‍ය ලක්ෂය. මෙතනත් මධ්‍ය ලක්ෂය නම් කරලා නැතුණාට මෙතනත් මධ්‍ය ලක්ෂය. එනම් ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයට සමාන්තරයි වගේම හරියට. මේක 10 නම් මේක 5යි c. මේක ඊතරේ නම් මෙයාට තනි ඊතරේනේ. මෙන්න මේ ත්‍රිකෝණයේ සැලකුවොත් මේ ලක්ෂ දෙක මධ්‍ය ලක්ෂ රූපෙන් දීලා තියෙන දත්ත. එහෙනම් මේකට ප්‍රමේය දුවොත් මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයට සමාන්තරයි වගේම තුන්වන පාදයෙන් හරියට මේක 10 නම් මේක 5යි c. එහෙනම් අන්න බලන්න කවුද සමාන්තර ආශ්‍රිත වෙන්නේ? ABFP සමාන්තර ආශ්‍රිත. ඇයි අන්න හේතු මේකේ අහලා නැහැ. නම් අපේ මොලේ විසින් තර්ක කරනකොට අහනවා ඇයි මේක සමාන්තර ආශ්‍රයක් වෙන්නේ? කවුරු හරි ප්‍රමේය දීලා ඇයි මේක සමාන්තර ආශ්‍රයක් වෙන්නේ? අන්න අපි තර්ක කරනවා. ඒ තර්ක කරනකොට නැවත ප්‍රමේයන් භාවිතා කරන්න පුළුවන්. අර්ථ දැක්වීම භාවිතා කරන්නත් පුළුවන්. ප්‍රත්‍යක්ෂ භාවිතා කරන්නත් පුළුවන්. ඇයි මේක සමාන්තර ආශ්‍රයක් වෙන්නේ? මොකක්ද තියෙන සාක්ෂිය? අන්න හරි. ළමයි ලස්සන එකට එනවා. චතුරාශ්‍රයක සමුපපාද සමාන හා සමාන්තර නම් අපි කලින් සෙමිනේරේදී කරපු පාඩම චතුරාශ්‍රයක සමුපපාද කියන්නේ මූලට මූලලා තියෙන පාද සමාන හා සමාන්තර නම් සමාන හා සමාන්තර නම් එයා සමාන්තර ආශ්‍රයක් වෙනවා. නැවත ප්‍රමේය අන්න හරි. සමුපපාද සමානයි ඒ වගේම සමාන්තරයි. අන්න එහෙනම් ඒ චතුරාශ්‍රය
සමාන්තරාශ්‍රයක් වෙනවා. අපි කලින් ඉගෙන ගත්ත ප්‍රමේයන් සෙට් එකේ තියෙන්නේ නේද සමාන්තරාශ්‍ර ප්‍රමේයන් වල. එහෙනම් සමුපපාද සමානයි වගේම සමාන්තරයි. ඒක නිසා මෙයා සමාන්තරාශ්‍රය. මේ චතුරාශ්‍රය ගත්තොත් එයාගේ සමුපපාද සමානයි වගේම සමාන්තරයි. එතකොට මේකත් සමාන්තරාශ්‍රය. එකම ඕඩර් එකකට ලකුණු කරා. එකම දිශාවකට කැමති දිශාවකට දක්ෂිණාවර්තව හෝ බාම EFCD ඊළඟ එක මේ විශාල එක ABCD right. අපේ නම් යමු 6 වෙනි ගාන සෙකන්ඩ් පේපර් එක මට්ටමේ ගානකට සාධනය කිරීමකට. අපි හොඳටම තර්ක කරා. කෙටි ප්‍රශ්න වුණා. මෙයා සමාන්තරාශ්‍රයක් වෙන්නේ දිගින් සමානයි ඒ වගේම සමාන්තරයි. right? මෙච්චරයි දීලා තියෙන දත්ත ABC ත්‍රිකෝණයක් මේවා මධ්‍ය ලක්ෂ. ඒ ටික පළවෙනි එක මේ ගාන හදලා දෙන්න. පුළුවන් නම් හදලා මැසේජ් කරන්න. මේක සාධනය කරන්න කෙලින්ම සාධනයෙන් පටන් ගන්න. ඇතරම බව පෙන්වන්න කිව්වම හේතු සහිතව ලියන්න ඕනේ. ඉස්සල කරේ හේතු නැතුව අපි හිතින් තර්ක කරලා උත්තරය ගත්ත එකනේ. මොකද අපිට කිව්වේ බව පෙන්වීමක් තිබෙන්නේ නැහැනේ කලින් ගණන් වල. දැන් බව පෙන්වීමක් කිව්වම හේතු ලියන්න ඕනේ.
radioactive. Powerful modulator kan? සම්පූර්ණ එකද? Hah? ඒ සම්පූර්ණ කරලා Kita coffee kan kan use kan? Kita alami. Hah? Kopi itu kita apa mix nih? Oke, kita das රස තිත්ත. oh ya හොඳයි නේද? Podi karena permainan podi Rasaයනික සංයෝගය එතන තියෙනවා. ඒකෙන්
කොලොස්ටරෝල් නැත්තම් මොලේ වැඩ කරන්නේ ඒත් මට ආවනේ මේ කොලොස්ටරෝල් ප්‍රොබ්ලම් එක ආදී මම පීකිකේ ඉන්න කාලේ ඒ කාලේ හිටපු මම කාර්යාලවල ඉඳලා පෝෂණය කරපු තමයි ෂොප් එකේ ඉන්න මම ඉස්සරහම ආයතනෙ මම ටෙන්ෂන් මේ හම්බ කරන්නේ මම ඒක රෙන්ට් මේ ගියක් මේ හිතන කොටම සහ හිත සෞඛ්‍යයේ නැත්නම් ගලාගෙන ඉන්නකොට මට දුන්න ශක්තිය දුන්නා මට මම බයික් එකේ ආපේ පාට මම කාර් ගන්න කලින් උන්ටා හරිද අවේ ඇත්තටම මට මාර ෂොක් වුණා මම ටෙන්ෂන් සහ ඒකට ආවේ බීම දන්නේම නැතු කැමෙන කෑම හරි වාසවිස කෑම තමයි කොයි පැයට මොනිට සතුන් අපේම හරිද කියන්නේ මට දුවදාගෙන පොඩි මුතුම අපේ තියෙනවා සත්‍යයෙන් මම ආරක්ෂා කරගෙන හිටියේ ඒක මම පොඩ්ඩක් දැනුවා සීන් එක අර පොඩි කාලන්තියක් කියලා සුමෝල්ට කොහොම නාමසතේ එයා සෙන්කින් කිව්වා කෝල් එක යකිතේ අදාපපර කරන මම මගේ හිම බලනවා ඒක නෝ විශ්වාස ඒක මුලින්ම මොළුවට අරක කඩා මට කියන්නේ මට ප්‍රොෆෙසර් කෙනෙක් පටස්කාර ඊට පස්සේ ගෙදර ආකරලා සිමෙන් කරා යා ප්‍රෙෂර් චෙක් කරාම ඒක මහා ප්‍රෙෂර් වෙයි යා පටස්කාර ඇස්පිරින් ඒවා දුන්නා ඇස්පිරින් දුන්නා කොහොම නෙමෙයි එක්ස්රේ දරුවා මම පිළිබඳ ස්පෙෂලිස්ට් කෙනෙක් ප්‍රයිවට් මම ප්‍රයිවට් ඊට පස්සේ දුන්න ආසෙක ඊපස්සේ මම ડોක්ටර් નામ හරි ડોක්ටර් මම චනවල කොහොමද එක්ස්රේ මම පාපු ප්‍රෙෂර් डॉक्टर दवा से काफी तो मामूली था सफाई के मार्क्स डॉक्टर आपको चेक करवा अंतिम दवा से डॉक्टर को दवा से तो मानते मामा तो क्लास करने वाला डिफेंस में मामा लेक्चर्स नॉन इंफॉर्मल टीचिंग के इन टेंशन में तो कॉल को मुझे साथी इतना कोटी इतना टेंशन में बड़े टेंशन में gue mangal tiket kamu itu na mana mau gue dari itu berlalu di sana berlalu apa wah kalau itu dengan tujuan mana tu dengan tujuan ini berlalu kita tarik sini dari berlalu apa itu beri nasihatnya baik itu pada sama orang itu apa ke karena itu sudah ada ikat sih kamu ikat sih ये है memang saya eksis nama itu beda dengan bypass itu naturally bypass exercise kan itu kan exercise kalau praksi itu ada sih kamu sih ada orang maka itu nih ऐसे अंदर में अब मगे कितना लोग जन्मे एक मापे हम नेचुरली ना एक उम्र उधर तो बट के यार हम बताने में तो पसंद नहीं करते हैं कि ना वो सेटिंग
දෙන්න මහලොකු බේතක් නේ. කරන්න දෙයක් නෑ. මූලික මාතෘකාව තියෙන අර සීට අරන් බ්ලොක් එකේ තමයි අවලංගු. මේ ඒක සිසිලවම බලන්න. මේ පොෂෝ දෙකයි ස්පින් දෙකයි. අරගෙන කැමරා එක පාවිච්චි කරනවා එක්සස්. දැන් පන්ද හතරට යන දැන් මට කියන අවුල් සුදුසු කාලෙක නෙමෙයි නා එක්සස් කරලා පොඩ්ඩක් පාන්ද හතරට මම යෝග ආරම්භ මන්දාරන මම දැන් ડોක්ටර් කෙනෙකුට පොෂෝ ප්‍රෙෂර් මොකුත් විදිහටම මම අවුලක් කරනවා ස්පින් ආරම්භ. ඒක මම ආටිකල් එකක් කියවන කොලෙස්ටරෝල් නැතුණු මොලේ වැඩ කරනවා. ප්‍රෝවයිඩ් වෙන නිසා කොලෙස්ටරෝල් සම්පූර්ණ නැතුණු කේස්. අරක සුද්ධ වෙන්න ඒක දාලා තිබ්බා ඔය මුරුංග කොළයි කුරුඳු කොළයි මිල්පෙනීක මිශ්‍ර කරලා තුලි හදලා වගේ අංගාරක මේ සයිස් කොලෙස්ටරෝල් ටැබ්ලට් ඇස්පිරින් ඔක්කොම නතර. ආත්‍රාගන්නවා තමයි ඒක සෙල්ටි ඒ පස්සේ දුරට තිමාව එක දිගට එක්සර්සයිස් කරලා කැම ටික ගන්න ඕනේ. කොලෙස්ටරෝල් ශරීරෙට ඕන. ඉතින් නෙමෙයි අරක එන්නේ. ඒක මම පස්සේ අරකේ පැහැදිලි කරනවා. එයා දැන් ඊළඟ වීඩියෝ එක දාලා නැහැ තාම මේ කොලෙස්ටරෝල් කොහොමද එන්නේ කියන එක හරියට. අරක ඔය වගේ අපේ පොල්තල් වලට ඇමරිකාවෙන් ඕකනේ ගැහුවේ කොකනට් වලට. කොලෙස්ටරෝල් अब हिमित तर्क करो මේක සමාන්තරාශ්‍රයක්ව ඔප්පු කරා. මේ විශාල ත්‍රිකෝණය දීලා තියෙන දත්තවල ඉස්සල ප්ලෑන් එක ගහගමු. right? මේ විශාල ත්‍රිකෝණේ මේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයට සමාන්තරයි. ඒ වගේම තුන්වන පාදයෙන් හරි අඩ. ඒ කියන්නේ ළමයි මේක 2x නම් මෙයාගේ මුළු දිග 2x නම් මෙයා වෙන්නේ x. මෙයා වෙන්නේ x. එතකොට මේක මධ්‍ය ලක්ෂ නිසා මෙයා x නම් මෙයාත් x. අන්න එතකොට මෙන්න මේ චතුරාශ්‍රයේ සංකපාද යුගලයක් සමානයි ඒ වගේම සමාන්තරයි. අන්න ඔය කාරණා ටික ලියාගත්තා නම් හරියි. right? සංකපාද යුගලයක් චතුරාශ්‍රයක සමාන හා සමාන්තර නම් එයා සමාන්තරාශ්‍රය. ඔක පෙළගස්වල ලියන්න ඕනේ. ටික අපි ලියමු මෙහෙම. සාධනය එක කොටස සාධනය ඉස්සෙල්ලාම රූපිකව දීලා තියෙන දත්ත වලින් සම්බන්ධතාව ගොඩනගනවා. රූපිකව දීලා තියෙන සම්බන්ධතාව වලින් සම්බන්ධතාව ගොඩනගනවා. ED සමාන්තරයි BC. ED සමාන්තරයි BC. ED සමාන්තරයි BC. මොකක්ද හේතුව? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. නේද? ත්‍රිකෝණික පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයට සමාන්තරයි. එතකොට BC FC කියන්නේ එකම රේඛාව මතනේ. එතකොට BC සමාන්තරයි FC එකම රේඛාව. නේද? ඒක රූපේ දීලා තියෙනවා. ඒක දත්තේ. මේක මේ පෙළේ ලිබ්බේ නැතත් කමක් නැහැ. හොඳයි. මම වැඩි හොඳට. එම නිසා ED සමාන්තරයි FC. ED සමාන්තරයි BC, BC සමාන්තරයි FC. right? ඒක රූපේ දීලා තියෙන දේ. එම නිසා අවසාන නිගමනයේ ED සමාන්තරයි FC. අන්න ප්‍රත්‍යක්ෂ භාවිත කරනවා. right?
ED සමාන්තරයි BC ට BC සමාන්තරයි FC. එහෙනම් ED සමාන්තරයි FC. ප්‍රත්‍යක්ෂ විභාගෙට පොඩි chance එකක් තියෙනවා. මේ පේළිය මිස් වෙලා මේකත් මිස් මේ ප්‍රත්‍යක්ෂ කියන එක ලිව්වේ නැතුණාට අවුලක් නැහැ. ලිව්වා නම් මාර්ගදීස. මේ පේළිය ලිව්වේ නැතුණාට අවුලක් නැහැ දීස. මේක කියලා කෙලින්ම මේක කියන්න පුළුවන්. විභාගෙදී ඒ chance එක දෙන්න. හරි. ඊට පස්සේ මොකක්ද අපි කියන්නේ? ED සමානයි නේද? ED සමානයි භාගයක් BC. භාගයක් BC. අපි මෙහෙම ගමු. ඊළඟ එක අර x දාගත්තම හරි ලේසි ළමයි. BC සමානයි x ලෙස ගමු. x ලෙස ගමු. එහෙම බීජීය පද දාගන්න පුළුවන්. අන්න එතකොට අපිට කියන්න පුළුවන් කෙලින්ම ප්‍රමේය යොදන්න ED සමානයි භාගයක් BC. භාගයක් BC. මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව තුන්වන පාදයට සමාන්තරයි වගේම හරියට සමාන්තරයි වගේම හරියට. එතකොට එම නිසා ED සමානයි භාගයක් අපි BC 2x කියලා ගමු. BC 2x. එතකොට ලේසි x කියලා ගත්තම භාගය. එතකොට BC 2x කියලා ගමු. right? එතකොට මේ දෙකට දෙක කැපුණාම BD සමානයි x. ED සමානයි x. තවද FC සමානයි x. එයි F මධ්‍ය ලක්ෂය නිසා අන්න එක රූපිකව දීලා තියෙනවා. ඒක දත්තේ කියලා දුවත් කමක් නැහැ. නැත්නම් F මධ්‍ය ලක්ෂය ඒක රූපිකව දීලා තියෙනවා. අන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය දුවා BC සමානයි 2x කියලා ගත්තා. අන්න ජ්‍යාමිතිය තුලට බීජ ගණිතය ඔබව ගත්තා. එතකොට තේරුම් ගන්නත් පැහැදිලි කරන්නත් හරි පහසුයි. තොර පේපර් එක බලන කෙනාටත් හරි පහසුයි. BC සමානයි 2x ලෙස ගන්නවා. ඔප්පු කිරීම වලදී මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා දැම්මම ඇති. මධ්‍ය ලක්ෂ ප්‍රමේයට විශේෂ තැනක් තියෙනවා. right? paper marking එකේ. තොර ED සමානයි භාගයක් BC. ED සමානයි භාගයක් BC. තොර අපි BC 2x කියලා ගත්තා. භාගය ගුණ කිරීම BC 2x. දෙකට දෙක කැපුණාම ED කියන්නේ එතකොට x. තොර FC x ඕගලන්ට තේරෙනවා ඇයි එහෙම වෙන්නේ BC 2x. එහෙනම් f කියන්නේ මධ්‍ය ලක්ෂය නිසා මේ දෙක x. මේක xx. ඒක නිසා තමයි FC සමානයි x කියලා හේතුව ලිව්වේ. f කියන එක මධ්‍ය ලක්ෂය නිසා මුළු දිග 2x කියලා ගත්තා. එතකොට මේ f මධ්‍ය ලක්ෂය නිසා එක කොටසක් x වෙනවා. එක කොටසක් x වෙනවා. අන්න එහෙනම් එම නිසා අන්න අපි හොයාගත්තා නේද? එම නිසා ED සමානයි FC. එම නිසා ED සමානයි FC. එම නිසා අවසාන නිගමනය. ED නැති ED x කියලා හොයාගත්තා. අපි පෙන්නුවා FC කියන එකත් x. එහෙනම් එම නිසා ED සමානයි FC. එහෙනම් එම නිසා අවසාන නිගමනය EDCF සමාන්තරාශ්‍රය. ඒක ලියන්න ඕනේ මම කෙටියෙන් මේව හැඩය දැම්මට ඔයගොල්ලෝ ලියන්න ඕනේ. සමාන්තරාශ්‍රය මේක ලියන්න ඕනේ. EDCF සමාන්තරාශ්‍රය. මොකක්ද රීසන් එක? අන්න ප්‍රමේය. චතුරාශ්‍රයක සමුක්කපාද යට ටික පේනවද බලන්න චතුරාශ්‍රයක සමුක්කපාද සමාන හා
සමාන්තර වී right ඔන්න පළවෙනි කොටස හැදුවා. ඔය ටික දාගන්න. ඔය සමාන්තරාශ්‍රයක් බව තමයි පෙන්වන්නේ. EDC සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්නේ චතුරාශ්‍රයේ සමුපපාද යුගලයේ සමාන හා සමාන්තර බව අපි ඔප්පු කරමු. තුර්ගාන මෙතන ඉවරනේ. ඔප්පු කරා. එක කාරණාවක් තමයි ඔප්පු කරපු මේන් තින් එක මේ රේඛා දෙක සමාන්තර බව. ඊළඟට ඔප්පු කරා මේ පාද දෙක සමාන බව. එහෙනම් අවසාන නිගමනය චතුරාශ්‍රයට සමුපපාද යුගලයක් සමාන හා සමාන්තර නම් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් බවට පත් වෙනවා. right ඉතින් ගණන් ගොඩක් හදන්න ඕනේ මේ ලියන ස්ටයිල් එක හවු වෙන්න. බීජගණිතේ භාවිතා කරන හැටි ඒවා අපි කෙලින්ම පාස් පේපර්ස් ගණන්ම හදලා full practice වෙමු. මේ මකන්නද මේක දෙවෙනි කොටසට යන්න. මම කියවනේ ජ්‍යාමිතිය ගණන් වල එන්නේ දන්වලක්සේ. මුල් මේ හදන එක පදනම් වෙනවා ඊළඟ ගානක. දන්වලක පුරුක් වගේ තමයි සම්බන්ධ වෙන්නේ. ආපහු කියන්නම් පුතේ මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේය E සහ D මධ්‍ය ලක්ෂ නිසා ABC ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ප්‍රමේය දැම්මම ED සමාන්තරයි BC එම නිසා ED සමාන්තර වෙනවා FC ට. රූපේ පේනවා BC කියන්නේ FC ම තමයි. එම නිසා ED සමාන්තරයි FC. තොර මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව මෙයා x නම් මෙයා 2x. F කියන්නේ මධ්‍ය ලක්ෂය නිසා මෙයා x නම් මෙයා x. ඒ කියන්නේ මේ පාද දෙක දිගින් සමානයි සමාන්තරයි ඒක නිසා සමාන්තරාශ්‍රය. අන්න ඔය කතාව තමයි ඔය විදිහට පෙළගස්වලා තියෙන්නේ. ඉතින් ඕක මගේම ක්‍රමයට ලියන්න අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය කාරණා ටික තියෙනවා නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය භාවිතා කරලා මේක දිග සමානයි කියලා තියෙනවා නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය භාවිතා කරලා සමාන්තරයි කියලා තියෙනවා නම් අන්න ලකුණු ලැබෙන පොයින්ට්. එම නිසා මේක සමාන්තරාශ්‍රයක් බව කියනවා නම් එතනදී අදාළ ප්‍රමේය ලියලා මේක සමාන්තරාශ්‍රයක් බව කියනවා නම් අන්න ලකුණු ලැබෙන පොයින්ට්. මොනවාද ලකුණු ලැබෙන පොයින්ට්? මේ දෙක සමාන්තර බව පෙන්වන්න ඕනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය භාවිතා කරලා. මේ පාද දෙක දිගින් සමාන බව කියලා තියෙන්න ඕනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය භාවිතා කරලා. අන්න ලකුණු ලැබෙන පොයින්ට්. ලකුණු 2 4 ලැබෙනවා. ඊට පස්සේ චතුරාශ්‍රයක සමුපපාද සමාන්තර හා සමාන හා සමාන්තර නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙන බව පෙන්වලා තියෙනවා. right අන්න ඒවට තමයි ලකුණු ලැබෙන්නේ. ඒක දෙවෙනි කොටසට යමුද? ඒක රෝමී ලක්ෂණ දෙකට යමු. එතන මම අද දවසේ අපේ සමාන්තරණය අවසන් කරන්න මේ සෙකන්ඩ් පේපර් එක ගන්න. right හිමීට හදමු. ජ්‍යාමිතිය තියෙන්නේ බිඳවන්න නෙමෙයි බිඳින්න. සෙමින් හදන්න ඕනේ. තොර අපි නතර කරේ මේක සමාන්තරාශ්‍රයක් බව ඔප්පු කිරීම තුල. අපි ඔප්පු කරා මේක සමාන්තරාශ්‍රයක් බව. මේක සමාන්තරාශ්‍රයක් බව ඔප්පු කරා. ඊළඟට ඔප්පු කරන්නේ තියෙන්නේ මේක. ADE ත්‍රිකෝණයේ බෙදීම ABC ත්‍රිකෝණයේ වර්ගඵලය 4න් එකක් බව. අපේ
අපි ඒක පෙන්නමු මෙහෙම මේ විදිහට මේක සමාන්තර රාශියක් බව ඔප්පු කරපු එකේ ප්‍රයෝජනකම් විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වේ. ළමෙක් අහනවා පළවෙනි ගානට සමුපපාද සියල්ලම සමාන්තර බව පෙන්නලා සාධනය කරාට කමක් නැද්ද? කමක් නැහැ පුතේ. හරි. ඒ වගේම ඔප්පු කරන්න පුළුවන් මේ පාද මේ පාදයේ මෙයාට සමාන බවක් මේ පාදයේ මෙයාට සමාන බවක් ඔප්පු කරන්න පුළුවන්. ඒක මගිනුත් මේක සමාන්තර රාශියක් බව ඔප්පු කරන්න පුළුවන්. ළමයි අහලා තියෙනවා. මේ පාදයේ මෙයාට සමාන්තර බවක් මෙයාට සමාන්තර බවක් ඔප්පු කරලා සමාන්තර රාශියක් බව ඔප්පු කරන්න පුළුවන්. ඒ වගේම සමුපපාද යුගල් සමාන බව පෙන්නලා මේක සමාන්තර රාශියක් බව ඔප්පු කරන්න පුළුවන්. බොහොම හොඳයි. ළමයි විවිධ ක්‍රම වලට හදලා තියෙනවා. අවසාන කොටස. මේක බලමු. දැන් අපි මේකේ පළවෙනි කොටස කරේ මේක සමාන්තර රාශියක් කියලා ඔප්පු කරන්නේ ඒක ප්‍රයෝජනෙට ගම් විකර්ණ පගින් සමාන්තර රාශියක වර්ගඵලයේ සමච්ඡේදනය වෙන්නේ. මෙයා එනම් මෙයායි. එහෙමනම් ළමයි මේක සමාන්තර රාශියක් බව ඔප්පු කර ආකාරයටම මෙන්න මේකත් සමාන්තර රාශියක් බව ඔප්පු කරන්න පුළුවන්. එතකොට මෙයා එනම් මෙයත් ඒ විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. ඒ ආකාරයටම මෙන්න මේ චතුරාශ්‍රයේ සමාන්තර රාශියක් බව ඔප්පු කරන්න පුළුවන්. අර පළවෙනි එකේ ආකාරයටම. එතකොට මෙයා එනම් මෙයායි මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාගෙන ගියාම මේකත් ඒ ආකාරයටම පළවෙනි එක ඔප්පු කරපු ආකාරයටම මෙන්න මේ චතුරාශ්‍රයේ සමාන්තර රාශියක් බව පෙන්වන්න පුළුවන්. එතකොට මෙයාගේ වර්ගඵලයේ ඒ නම් විකර්ණ මගින් සමාන්තර රාශියක වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. එහෙනම් මෙයායි එහෙනම් මේකේ වර්ගඵලය මේ විශාල එකේ වර්ගඵලයෙන් කීයෙන් එකක්ද? 4න් එකක්. 4න් එක. නේද? අන්න එහෙනම් ඕක අපි ලස්සනකට ලියා ගමු පෙළ ගස්වලා මේක කැපිටල් A කියලා ගමු. අන්න බීජගණිතය තමයි ඔය EFD ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමාන ඒ ලෙස ගමු. බලන කෙනාට තේරෙනවා නේද? ලියන කෙනාට හොඳින් පෙළ ගස්සන්න පුළුවන්. අපි ලියමු EFD නැත්නම් අපි ගානේ දීලා තියෙන විදිහට ලියමු ED කොහොම ලියවත් එකයි EFD සමානයි ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමානයි FDC වර්ගඵලයේ සමාන. මොකක්ද හේතුව? එහෙම පුළුවන් මම කියන්නේ EFD ත්‍රිකෝණය සමානයි FDC ත්‍රිකෝණයේ වර්ගඵලයේ මොකක්ද හේතුව? සමාන්තර රාශියක විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. සමාන්තර රාශියක විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. මේක ඒ කියලා තොර වැඩි දෙසින්නේ. ඊට පස්සේ ලියන්න තියෙන්නේ මෙච්චර. ඊට ආකාරයටම එහෙම ලියන්න පුළුවන්. හොඳේ මේක ජ්‍යාමිති විශේෂ chance එකක්. ඊට ආකාරයටම ED FD
B හා චතුරස්‍රය හා චතුරස්‍රයට මෙහෙම දාගත්තට අවුලක් නැහැ. EF EDFB හා ADFB චතුරස්‍රය සමාන්තරාශ්‍ර බව පෙන්විය හැක. අන්න මේවා ජ්‍යාමිතිය මේක විශේෂ පොයින්ට් එකක්. එකම ආකාරයට නම් ඔප්පු කිරීම යන්නේ මේ විදිහට ලියන්න පුළුවන්. ඒ ළමයි මේක x නම් මේක x වෙනවා, මේක සමාන්තර නම් මේක සමාන්තරයි. නේද? ඒ පියවරම මේක x නම් මේක x. ඒ වගේම මේ පාද දෙක සමාන්තරයි. ඒ නම් මේක මොකක් වෙනවද? සමාන්තරාශ්‍රයක්. ඉතින් මේක සැලකුවොත් මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව මේකට සමාන්තරයි. ඒතර මේක y නම් මේක y, මේකත් y. මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව මේක 2යි y නම් මේක y. ඒතර මේකත් සමාන්තරාශ්‍රයක් කියලා ඒ